හොඳයි. අද අපි 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 45 වෙනි බහුවර්ණය බලමු. 45 මේ තියෙන්නේ. මේකේ තියෙනවා කෝෂ 3ක් තියෙනවා. විද්‍යුත් ගාමක බලය E1 E2 සහ E3 වෙන. ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ එළියෙන් දාලා තියෙනවා. මෙයාගේ R1යි මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R2යි මෙයාගේ R3යි. මේ තියෙන කෝෂවල ධනාංක. මේ කෝෂවල ඍණාංක. මේ ඍණාංක සියල්ලම ප්‍රතිරෝධය නැති කම්බියකින් සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රතිරෝධය නැති කම්බියකින්. එහෙම අග්‍රයන් තුනම ප්‍රතිරෝධයකින් නැති කම්බියකින් සම්බන්ධ වුණා කියන්නේ අග්‍ර තුන එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඍණාංක සියල්ලම එකට සම්බන්ධ වෙලා ඒක භූගත කළා. ඍණාංක සියල්ල. ඊළඟට කෝෂවල ධනාංක මේ තියෙන්නේ මෙන්න මෙහෙම P ලක්ෂයට සම්බන්ධ වෙලා. කෝෂවල ධනාංක P ලක්ෂයට. අපි හිතමු මේ Q ලක්ෂය කියලා. ධනාංක සියල්ලම P ලක්ෂයට සම්බන්ධ වෙලා. ඍණාංක සියල්ලම Q ලක්ෂයට සම්බන්ධ වෙලා. හැම කෝෂයකම ධනාංගයේ P ලක්ෂයට හැම කෝෂයකම ඍණාංගය Q ලක්ෂයට. ඒකෙන් අදහස් වෙන්නේ මේ කෝෂ පද්ධතිය සමාන්තරගතව සම්බන්ධයි කියලා. අපි ඒක අපිට දැනෙන විදිහට අඳිමු. දැනෙන විදිහට මෙන්න මෙහෙම දැනෙන විදිහ. ධනාංග සියල්ලම P ලක්ෂයට ඍණාංග සියල්ලම Q ලක්ෂයට. බලන්න දැනෙන විදිය මේ තියෙන්නේ. අපිට දැනෙන විදිය. කෝෂයන් තුන සමාන්තරගතයි. විද්‍යුත් ගාමක බලය E1 E2 E3. අභ්‍යන්තර ප්‍රතිරෝධ R1 R2 R3. කෝෂවල ඍණාංග Q ලක්ෂයේ සම්බන්ධයි. ඒක භූගත කළා. කෝෂවල ධනාංග P ලක්ෂයේ සම්බන්ධයි. මේ තියෙන්නේ සමාන්තරගතව සම්බන්ධ කළ තියෙන අසමාන විද්‍යුත් ගාමක බල තියෙන කෝෂ තුනක්. හොඳම දේ තමයි මේ කෝෂ තුන වෙනුවට තනි කෝෂයක් දාගන්න. අපි හිතමු මේ කෝෂ තුන තනි කෝෂයකින් ප්‍රතිස්ථාපනය කරනවා කියන. මේ තුනම වෙනුවට දාන තනි කෝෂයේ විද්‍යුත් ගාමක බලය හිතන්න කැපිටල් E කියලා. අභ්‍යන්තර ප්‍රතිරෝධය හිතන්න සිම්පල් R කියලා. වම් මේ තුන් දෙනා වෙනුවට දානවා මේ විදිහට තනි කෝෂයක්. මේ තුන් දෙනා අයින් කළා විද්‍යුත් ගාමක බලය E1 අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R වෙන තනි කෝෂයක් දානවා. ඒ අවස්ථාව බලන්න තනි කෝෂයක් දාන අවස්ථාව. හොඳයි. මේ තියෙන්නේ ඒ අවස්ථාව. අර සමාන්තරගතව තිබුණ කෝෂ තුන තියෙන්නේ. ඒ කෝෂ තුන වෙනුවට අපි දාගත්තා විද්‍යුත් ගාමක බලය E1 අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R වෙන තනි කෝෂයක්. එයාගේ ඍණාංගයේ භූගත වෙලා ධනාංගයේ P ලක්ෂයේ සම්බන්ධයි. අපි ධාරා විද්‍යුතයේ සිද්ධාන්තවලදී ඉගෙන ගන්නවා මේ විදිහට කෝෂ තුනක් සමාන්තරගත අවස්ථාවේදී තනි කෝෂයක් දැම්මොත් ඒ දාන තනි කෝෂේ අභ්‍යන්තර ප්‍රතිරෝධය එක් එක් කෝෂවල
අභ්‍යන්තර ප්‍රතිරෝධවල සමක ප්‍රතිරෝධය සමාන වෙනවා. සමක ප්‍රතිරෝධය. ආර්ථික ආර්ථික ආර්තුන ඒ ප්‍රතිරෝධ තුල සමාන්තරකයිනේ. ඒ වෙනුවට දාන තනි එකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් ආවන් එක බෙදීම ආ සමාන වෙනවා. එක බෙදීම ආර්ථික ධන එක බෙදීම ආර්ථික ධන එක බෙදීම ආර්තුන. ඒ වගේම ඒ කෝෂ තුන වෙනුවට දාන තනි කෝෂේ විද්‍යුත්ගාමක බලය කැපිටල් E නම් විද්‍යුත්ගාමක බලය කැපිටල් E නම් E බෙදීම R සමාන වෙනවා. E එක බෙදීම R එක ධන E දෙක බෙදීම R දෙක ධන E තුන බෙදීම R තුන. මේ දෙන්නා සම්බන්ධ කළා අපිට පුළුවන් E සඳහා ප්‍රකාශනයක් ගන්න. ඒ කියන්නේ මේ එක බෙදීම R තියෙන්නේ. අන්නේ එක බෙදීම R වෙනුවට මෙන්න මේ ප්‍රකාශනය ආදේශ කරනවා. එක බෙදීම R වෙනුවට මෙන්න මේ ප්‍රකාශනය. පැහැදිලිනේ? අර තිබ්බ කෝෂ තුන වෙනුවට දාන තනි කෝෂේ විද්‍යුත්ගාමක බලයේ E අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සිම්පල් R නම් එක බෙදීම R සමානයි එක බෙදීම R එක ධන එක බෙදීම R දෙක ධන එක බෙදීම R තුන. තනි කෝෂයේ විද්‍යුත්ගාමක බලයේ ඊද අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සිම්පල් R නම් E බෙදීම R සමානයි E එක බෙදීම R එක ධන E දෙක බෙදීම R දෙක ධන E තුන බෙදීම R තුන. මේ ධාරා විද්‍යුතයේදී ඉගෙන ගන්න සිද්ධාන්තයක්. කෝෂ පද්ධතියක් වෙනුවට තනි කෝෂයක් දැමීම. ඔය කෝෂ පද්ධතියක් වෙනුවට තනි කෝෂයක් දාන එකේ අවස්ථා හතරක් තියෙනවනේ. අසමාන කෝෂ ශ්‍රේණිගත වෙලාවේ තනි කෝෂය දැමීම. සරල සම කෝෂ ශ්‍රේණිගත වෙලාවේ තනි කෝෂය දැමීම. ඊළඟට සමාන කෝෂ සමාන්තරගත වෙලාවේ දාන තනි කෝෂය. අන්තිම අවස්ථාව අසමාන කෝෂ සමාන්තරගත විට යොදන තනි කෝෂය. මේකේ අවස්ථාව. මේ ගාන හදන්න ගොඩාක් දේවල් ඕනේ. ඒ සිද්ධාන්තේ විතරයි දැනගන්න ඕනේ. ඒ පොඩි සිද්ධාන්ත. මං හැම ගානකම කියන්නේ සිද්ධාන්ත දැනීම තමයි පරීක්ෂා කරන්නේ. මේකට එක එක උපකල්පන ගන්න ඕනේ. බලන්න මම මෙතන තියෙන එක බෙදීම R තියෙන්නේ. ඒ එක බෙදීම R වෙනුවට උඩින් සමීකරණයෙන් ආදේශ කරනවා. එක බෙදීම R වෙනුවට දානවා. එක බෙදීම R එක දාන එක බෙදීම R දෙක දාන එක බෙදීම R තුන සමානයි අනිත් පැත්තේ E එක බෙදීම R එක දාන E දෙක බෙදීම R දෙක ධන E තුන බෙදීම R තුන. දැන් මම දෙපැත්තෙම පොදු හරය ගන්නවා. ඊවමක් මේ පැත්තේ පොදු හරය R එක R දෙක R තුන. එතකොට මෙතන R එක තියෙන නිසා R දෙක R තුනෙන් වැඩි කරනවා. R දෙක R තුන ධන මෙතන R දෙක තියෙන නිසා R එක R තුනෙන් වැඩි කරනවා. R එක R තුන ධන මෙතන R තුන තියෙන නිසා R එක R දෙකෙන් වැඩි කරනවා. R එක R දෙක සමාන වෙනවා. අනිත් පැත්තෙත් පොදු හරය ගන්නවා. R එක R දෙක R තුන E එක වැඩි කරනවා R දෙක R තුනෙන් R දෙක R තුනෙන් ධන E දෙක වැඩි කරනවා R එක R දෙකෙන් E දෙක R එක R තුනෙන් R එක R තුනෙන් ධන E තුන වැඩි කරනවා R එක R දෙකෙන්
E3 වැඩි කරන්නේ R1 R2 දැන් බලන්න දෙපැත්තෙම තියෙනවා R1 R2 R3 R1 R2 R3 දෙපැත්තේ තියෙන R1 R2 R3 කැපෙලා යනවා. එතකොට මේ පදේ අනිත් පැත්තට ගියාම අපිට ඊසම ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මෙන්න මේ පදේ කියනවා අනිත් පැත්තට බෙදීම වෙනවා. එතකොට ඊට මෙන්න මේ ප්‍රකාශනය එන්නේ. ඊ සමාන වෙනවා E1 R2 ධන R3. E1 R2 R3 ධන. E2 R1 R3 ධන. E3 R1 R2 බෙදීම මෙන්න මේ පදේ. R1 R2 ධන R1 R3 ධන R1 R2. එතකොට ඊස්සනා මෙන්න මේ ප්‍රකාශනය. බලන්න ඊස්සනානේ ප්‍රකාශනය. මෙන්න අර කෝෂ පද්ධතිය වෙනුවට දැම්ම තනි කෝෂයේ තියෙන්නේ. එයාගේ විද්‍යුත් ගාමක බලය. කෝෂ පද්ධතිය වෙනුවට දැම්ම තනි කෝෂයේ විද්‍යුත් ගාමක බලය. දැන් අපෙන් අහන්නේ Qට සාපේක්ෂව P වල විභවය. Qට සාපේක්ෂව P වල විභවය. නැත්තම් P වල විභවය. Q භූගත කරලා තියෙන්නේ. එහෙනම් PQ වල විභවාන්තය. දැන් මේකේ PQ වල විභවාන්තය. මේ පරිපථයේ සම්පූර්ණ වෙලා නැහැ සංවෘත නැහැනේ. ධාරාවක් ගලන්නේ නැහැ. ධාරාවක් යන්නේ. ඒ නිසා ධාරාව යන්නේ නැති අවස්ථාවේ කෝෂයක විභවාන්තය විද්‍යුත් ගාමක බලය සමාන වෙනවා. එහෙනම් P වල ඉඳන් Q වල විභවාන්තය විද්‍යුත් ගාම බලය. P වල ඉඳන් Q වල විභවාන්තය කෝෂයේ විද්‍යුත් ගාමක බලය සමාන වෙනවා. හැබැයි Q භූගත කරලා නැතිනේ. Q වල විභවය බිඳුවයිනේ. එහෙනම් P වල විභවය මේ විභවාන්තය වෙන කෝෂයේ විද්‍යුත් ගාමක බලය. Q වල විභවය බිඳුව නම් P වල විභවයට ලැබෙන ආගය E සමානයි මෙන්න මේ ප්‍රකාශනය. ගාණය අහන්නේ P වල විභවය. P වල විභවය P හා Q වල විභවාන්තරය කෝෂයේ විද්‍යුත් ගාමක බලය. Q වල විභවය බිඳුව හින්දා P වල විභවය මේ කෝෂයේ විද්‍යුත් ගාම බලය සමානයි. මෙන්න උත්තරේ විභාගයේ 4 වෙනි උත්තරේ. 4 වෙනි එක තියෙන්නේ. පැහැදිලිනේ? ගණන් හදන්න මොකුත් නැහැ. සිද්ධාන්තය තියෙන්නේ.